නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ සංසාර දුකින් නිදහස් වීම පිණිස පවතින මේ ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කළ අපගේ ශාස්තෘ ගෞතම සම්මා සම්බුදුරජුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ගෞතම බුදු සසුනේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ වන දුතාංගධාරී ශාසන භාරධාරී අපගේ මහා කස්සප මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ සිද්ධ කෙරෙන උතුම් ධර්ම දේශනාවට දායකත්වයන් දරනු ලබන්නේ මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයා විසින්. එතුමා මූලිකව බලාපොරොත්තු වෙන්නේ 2021 අප්‍රේල් මාසේ 16 වෙනි දින හුණුමුල්ල මෙත්සිසිල මහමෙවුනාව භාවනාසපේ පුණ්‍ය කටයුත්තක නියැලෙමින් සිටියේදී හදිසි අනතුරකට පත්ව මිය පරලොව ගියපු ඒ අසපුවේ තාවතින්ස යාත්‍රා සංවිධානයේ ලේකම් විදිහට කටයුතු කරපු පින්වත් අමිල සංජීව බාලසූරිය පුතුණුවන්ට පින්පෙත් අනුමෝදනා කිරීම මූලික කාරණය කරගෙනයි අද මේ දේශනාවේ දායකත්වයන් දරන්නේ. අද ධර්ම දේශනාවේදී අපි ඉගෙන ගන්නේ මේ බුද්ධ ශාසනයේ ආශ්චර්යවත් ශ්‍රාවක රත්නයක් වන අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ගැන. මීට පෙර දේශනා දෙකකදී මහා කස්සප මහරහතන් වහන්සේගේ අසිරිමත් ජීවිතේ, ඒ අద్භූත ජීවිතය ගැන අපි ඉගෙන ගත්තා. මහා කස්සප මහරහතන් වහන්සේ තේර ගාථාවල මෙන්න මේ විදිහට සඳහන් කරනවා. මහා මුනිවරයාණන් වූ බුදු සමිඳුන්ගේ සකල විද බුද්ධ ක්ෂේත්‍රය තුල උන්වහන්සේ හැරුණුකොට ඒ දුතාංග දරා ගන්නට ඉන්නේ මං විතරයි. ඒ දුතාංග තුල මම ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා. ඒ තමයි මහා කස්සප මහරහතන් වහන්සේ. මේ සම්බුද්ධ ශාසනයේ පින්වතුනේ ආශ්චර්යයෙන් පිරිච්චිම ජීවිතයක් තිබුණු උත්තමයන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ග්‍රහ ජීවිතය ගත්තත් එහි තිබුණ ආශ්චර්යයක්. පිප්පලී මානවකයා විදිහට ගිහි ගෙදර වාසය කරනකොට ඒ ගිහි ගෙදර වාසයේ තිබුණ ආශ්චර්යයක්. ඒ ආශ්චර්ය ගැන අපි ඔබට කියලා දුන්නා. ඊළඟට උන්වහන්සේ ග්‍රහවාසය අත්හරින්නේ පැවිද්දටපත් වෙලා. ඒ පැවිද්දටපත් වීමත් හරිම ආශ්චර්යයි. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොදැක සිටියදීම ඒ පිප්පලී මානවකයා කියන මහා පින්වන්තයාට හිතක් තිබුණා. මේ ලෝකෙ සියල්ල අවබෝධ කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී සිටිනවා නම් ඒ බුදුරජුන් උදෙසා මාගේ පැවිද්ද වේවා. එහෙම පැවිදි වුණේ. පැවිද්දත් ආශ්චර්යයි. උන්වහන්සේ පැවිදි වෙලා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන එනකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා බහුපුත්තක චේතිය. බහුපුත්තක චේතියේදී ඒ බහුපුත්තක චේතිය සමීපයේදී බුදුරජාණන් වහන්සේ හමු වෙනකොටම පින්වතුනේ මේ තමයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා අඳුනගත්තා. ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේ අභිමුඛේ දහම් අහලා දවස් 7කින් සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ආශ්චර්යයි පින. ඒ අපේ මහා කස්සප මහරහතන් වහන්සේ ඒ අරහත්ත්වයට පත් වෙලා රහතන් වහන්සේ විදිහට භාග්‍යතුන් වහන්සේව වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ මහා කස්සප මහරහතන් වහන්සේට
තථාගතයන් වහන්සේ පෙර වූ සුගත චීවරය ලබා දෙනවා. ඒකත් ආශ්චර්ය කරුණක්. මේ බුද්ධ ශාසනයේ බුදුරජුන්ගේ සුගත චීවරය යම් ශ්‍රාවක භික්ෂුවක් පෙරෙව්වා නම් ඒ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ වෙන කෙනෙක් නෑ මේ බුදු සසුනේ. ඉතින් මේ මහා කස්සප මහරහතන් වහන්සේගේ තිබුණු විශේෂත්වය මහා කස්සප මහරහතන් වහන්සේ මේ සසුනේ බර දරනා බව අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දැනගෙන හිටියා. ඒ නිසාම අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන මොහොතේ මහා කස්සප මහරහතන් වහන්සේ වෙනුවෙන් විශේෂ අධිෂ්ඨානයක් කළා. ඒ අධිෂ්ඨානය තමයි තථාගතයන් වහන්සේගේ සිරුර මහා කස්සපයන් පැමිණ වන්දනා කරන තෙක් මහා කස්සපයන් ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී දේහයට උපහාර පූජා දක්වන තෙක් කිසිදු කෙනෙකුට මේ සම්බුදු සිරුර ආදාහනය කරන්නට නොලැබේවා කියන අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානයේ සිදු කොට තමයි අපගේ මහා කාරුණිකයන් වහන්සේ කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයේදී පිරිනොම් පාවදාලේ. ඉතින් මේ සිදුවීම් සිද්ධ වෙනකොට පින්වතුනි අපි දන්නවා අපේ මහා කස්සප මහරහතන් වහන්සේ රජගහනුවර පිප්පලී ගුහාවේ වැඩ සිටියේ. රජගහනුවර පිප්පලී ගුහාවට පළමුවෙනි වතාවට වඩින දවසේ මහා කස්සප මහරහතන් වහන්සේ අධිෂ්ඨානයක් කළානේ. පිප්පලී ගුහාව ඉස්සරහා තිබුණා සම්පූර්ණයෙන් මල් පිපෙන මලින් පිරී ගිය ගහක්. මේ මලින් පිරී ගිය රුක්ෂය ළඟට වැඩම කරපු මහා කස්සප මහරහතන් වහන්සේ අධිෂ්ඨානයක් කරනවා. යම් කලෙක මාගේ ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානව වැඩ සිටිනාසේක්ද ඒ තාක් මේ රුක්ෂයේ පිපුණු මල් පර නොවේවා. යම් කලෙක මාගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් වඩිනාසේක්ද එදිටන මේ රුක්ෂයේ මල් පර වී බිම වැටේවා. ඒ තමයි අධිෂ්ඨානය. ඉතින් උන්වහන්සේගේ ජීවිතය ගත්තාම පිප්පලී මානවකයා කාලේ බඹසරක් ආරක්ෂා කරගෙන කරපු අධිෂ්ඨානය ඒකත් සඵල වුණා. එහෙව් එකේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් විදිහට රහතන් වහන්සේ නමක් විදිහට මහා දුතගුණධාරී ශ්‍රාවකයෙක් විදිහට කරපු අධිෂ්ඨානයේ පිහිටනවා කියන එක ගැන කවර කතාවද? ඉතින් ඒ විදිහටම තිබුණා. ඒ විදිහටම තිබුණා අර මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුහා ద్వාරේ පිප්පලී ගුහාවේ ඉදිරිපස තියෙන රුක්ෂේ මල් පරවුණේම නැහැ. හැමදාම මල් නැවුම්ම පිපී තියෙනවා. එක මලක්වත් බිම පතිත වෙන්නේ නැහැ. අසිරිමත්. ඉතින් ඔහොම කාලේ ගත වුණා. ඔහොම කාලේ ගත වෙද්දී තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ වෙසක් පුරපසළොස්වක පුන් පොහෝ දිනේ කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් පාවදාලේ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානකොට අපේ මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ සිටියේ නිරෝධ සමවතින්. පුරා දින 7ක් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා මහා කස්සප මහරහතන් වහන්සේ එයින් නැගිටලා පිප්පලී ගුහා ద్వාරයෙන් එළියට වඩිනකොට අර රුක්ෂේ මල් සියල්ල පර වෙලා බිම වැටිලා මහා ධර්ම සංවේගයක් හටගත්තා. අහෝ ඒ සම්බුදු වැස ඒ මහා ආලෝකය අතුරුදහන් වෙලා මහා කස්සප මහරහතන් වහන්සේ මේ පිප්පලී ගුහාව සමීපයට වෙන්න තමන් වහන්සේත් සමග එකට වැඩ වාසය කරපු සබ්‍රහ්මචාරී භික්ෂුන් වහන්සේලා ඒ සියලුම භික්ෂුන් වහන්සේලා එකතු කරගෙන පාවා නුවර බලා පිටත් වුණා ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාපු කුසිනාරාවට. දැන් කුසිනාරාව බලා මහා කස්සප මහරහතන් වහන්සේ වඩින්නේ මහා භික්ෂු පිරිසක් පිරිවරාගෙන. මෙතන හිටියා 500 නමක්. හැබැයි මේ 500 නමගෙන් කිසි කෙනෙකුට මහා කස්සප මහරහතන් වහන්සේ ඇයි මේ වැඩම කරන්නේ කියන කතාව කිව්වේ නැහැ. මොකද මෙතන ඇතැම් ධර්ම අවබෝධ නොකරපු භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා.
මෙහෙම වැඩම කරනකොට අතරමඟදී දකින්න ලැබෙනවා එක්තරා මිනිස්සෙක් විශාල මදාරා මලක් අරගෙන පාරේ ඉස්සරහට එනවා. මදාරා මල් කියලා කියන්නේ පින්වතුනි දිව්‍යමය මලක්. බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාන වෙලාවේ දෙවිවරු මදාරා පරසතු මල් අහස් ගැබෙන් මේ පොළොවට හෙළුවා. එදා මිනිස්සු දැක්කා දිව්‍ය ලෝකේ පිපෙන මල්. බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධ ශ්‍රී දේහයට වන්දනාමාන කරගන්න ගියපු මේ මිනිස්සයා මේ අසිරිමත් මල මේ මදාරා පුෂ්පය තමන්ගේ අතින් අරගෙන එනවා. මේ මදාරා මල සාමාන්‍යයෙන් පින්වතුනි මනුස්ස ලෝකේ මිනිස්සුෙකුට විශාල මලක්. ඒ දිව්‍යමය මලක් නේ. මේක ලොකු මලක්. මේ ලොකු මල අරගෙන මේ පුරුෂයා ඉස්සරහට එනවා. මහා කස්සප මහරහතන් වහන්සේ කල්පනා කළා මේ තමයි භික්ෂූන්ට මේ පණිවිඩය දන්වන්න සුදුසුම කාලේ. මහා කස්සප මහරහතන් වහන්සේ අර පුරුෂයාගෙන් අහනවා පින්වත මනුස්ස ලෝකේ දැක ගන්නට නොලැබෙන පුෂ්පයක් ඔබ මේ පුෂ්පයත් අරගෙන කොහේඳන් දෙන්නේ? ඇයි ස්වාමීනි දන්නේ නැතිද අපගේ මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී මීට දින 7කට පෙර පිරිනිවන් වැඩියනේ. ඒ මොහොතේ දෙවිවරු අහසින් මල් හෙළුවා. ස්වාමීනි මේ මදාරා මල් මන් දැකලාම තිබුණේ නෑ. මම මේ දිව්‍යමය මල එතනින් අහුලා ගත්තේ. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා දැනගත්තේ අහෝ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මින් සතියකට පෙර පිරිනිවන් පාලා. එතන වැඩ හිටියා නම් යම් ධර්ම අවබෝධ නොකළ භික්ෂුන් වහන්සේලා ඒ භික්ෂුන්ට උහුල ගන්න බැරුව ගියා. මහා හඬින් වැළපෙන්න පටන් ගත්තා. එතන හිටපු රහතන් වහන්සේලා ධර්ම සංවේගයෙන් යුක්තව නිහඬව වැඩ හිටියා. අර ඇතැම් භික්ෂුන් වහන්සේලා වැළපෙමින් හඬනකොට ඒ හඬන දිහා බලාගෙන මෙතන ඉන්න එක භික්ෂුවක් මෙතන හිටියා සුභද්‍ර කියලා වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච එක භික්ෂුවක්. මේ සුභද්‍ර භික්ෂුව භාග්‍යතුන් වහන්සේ ගැන ගැටුණු හිත් ඇතුව හිටපු කෙනෙක්. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ මේ සුභද්‍ර භික්ෂුවට එක කාරණාවක් මුල් කරගෙන දොස් පැවරුවා. අසත්පුරුෂයාට කරුණක් පෙන්වලා දීපුවට පස්සේ අසත්පුරුෂයා පෙන්නපු කාරණේ ගන්නෑ නේ. අසත්පුරුෂයා කරන්නේ ඒ අවවාදයට ගැටෙන එක, අවවාද කරපු කෙනාටත් ගැටෙන එක. දැන් මේ සුභද්‍ර කියලා කියන්නේ ඒ જાතිය කෙනෙක්. බුදුරජාන් වහන්සේ කරපු අවවාදයට ගැටුණා. ඒකට ගැටිලා ඒකම පැහැව හිටියා. ඒ පැසවමින් හිටපු මේ සුභද්‍ර කියන භික්ෂුව මේ මහලු පැවිද්දා. ඒ වෙලාවේ අර අඬන භික්ෂුන්ට කියනවා එවැනි ශෝක කරන්න එපා. එවැනි වැළපෙන්න එපා. අපි මේ මහා ශ්‍රමණයාගෙන් දැන් නිදහස් වුණානේ. ඒ මහා ශ්‍රමණයා ජීවත් වෙලා ඉන්නකොට අපිට හැමතිස්සෙම අවවාද කරනවා මේක කැපයි මේක අකපයි කියලා. අපි කොච්චර පීඩාවෙන්ද හිටියේ. දැන් මේ මහා ශ්‍රමණයා නැතුව ගියාට පස්සේ අපිට කැමති දෙයක් කරන්න පුළුවන්. අපිට අකමැති දෙයක් නොකර ඉන්න පුළුවන්. මේ ප්‍රකාශ කළානේ. සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ ආදාහන කටයුතුවත් කෙරෙලා නැහැ. හැබැයි භික්ෂූන් අතරම හිටපු බුදුරජාණන් වහන්සේ උදෙසාම කියලා සිවුරු පොරවගත්ත කෙනෙක්ම ඒ සංඝයා අතර ඉඳලා මේ ප්‍රකාශ කළානේ එදා. එතකොට බලන්න පින්වතුනි මේ ශාසන පරිහානිය කියන එක බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක මහා කස්සප මහරහතන් වහන්සේටම දේශනා කළා. කස්සපේ මේ ශාසනයේ භික්ෂූන් වැඩි වුණා කියලා පිරිහෙන්නේ. මේ ශාසනය පිරිහෙන්න හේතු කාරණේ වෙන්නේ මේ ශාසනයම සිවුරු දරා ගන්න හිස් පුරුෂයෝ. ඒ හිස් පුරුෂයන් විසින් තමයි මේ සසුන නසන්නේ. ඉතින් මේ සුභද්‍ර භික්ෂුව මේ කතාව කියනකොට මහා කස්සප මහරහතන් වහන්සේ මේ අහගෙන ඉන්නවා. ඒ මොහොතේම ඒ සැනකින්ම
මහා කස්සප මහරහතන් වහන්සේගේ හිතේ ධර්මයේ රැකගැනීමේ මහා වගකීම සසුන් බර ඇති වුණා. ශාසන බහරධාරී මේ සසුන රැකගන්න ඕන කියන බලවත් හැඟීම අපේ මහා කස්සප මහරහත් මුනිදුන්ගේ හිතේ හටගත්තා. ඒ වචනෙත් එක්ක. උන්වහන්සේ ඒ වෙලාවේ කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. ඒ උදෙසා කිසිම ප්‍රකාශයක් නොකර උන්වහන්සේ භික්ෂූන් සංසිඳවීම පිණිස කියනවා ආයුෂ්මතුනි ශෝක කරන්න එපා. ඔබ වැළපෙන්න එපා. අපගේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී අපට වදාලා නේද? ප්‍රිය වූ යම් දෙයක් ඇද්ද? මනාප වූ යම් දෙයක් ඇද්ද? ප්‍රියමනාප සියල්ලෙන්ම වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන කාරණේ. ඉතින් අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වුණත් ඒ බුදුරජාණන් වහන්සේ වුණත් අපට කොච්චර ප්‍රිය වුණත් අපිට කොච්චර මනාප වුණත් ඒ මහා කරුණිකයන් වහන්සේ පවා මේ ලෝකේ ස්ථිරව වැඩ ඉන්නවා කියලා එකක් අපි කොහොම ලබන්නද? ඒ නිසා ආශ්මතුනි ශෝක කරන්න එපා. අපි අපගේ ශාස්ත්‍රූන් වහන්සේට අවසන් ගෞරවයේ උපහාරය දක්වන්න දැන් කුසිනාරාවට වඩිමු. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේ ආයෙත් ගමන් ආරම්භ කළා භික්ෂූන් පිරිවරාගෙන. මේ වෙනකොට සම්බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාලා දින 7යි. ඉතින් පිරිස කල්පනා කළා එතන රැස්ව හිටපු රජදරුවෝ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ආදාහන කටයුතු සිද්ධ කරන්න ඕන. චිතකේ සකස් කරලා සුවඳ දරවලින් රන්දිනී බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී දේහය තැන්පත් කරලා මේ ඔක්කොම කටයුතු සිද්ධ කරලා මල්ල රජවරු 4 දිනක් හොඳට වතුර නාලා පිරිසිදු වෙලා අලුත් වස්ත්‍ර හැඳගෙන භාග්‍යතුන් වහන්සේගේ චිතකයට ගිනි දැල්වන්න සූදානම් වුණා. චිතකයට ගිනි දැල්වන්න සූදානම් වුණත් කොච්චර වෑයම් කළත් චිතකේ ගිනි දැල්වන්න බෑ. එතකොට ඒ ස්ථානයේ වැඩ හිටපු අනුරුද්ධ මහරහත් මුනිදුන්ගෙන් මේ මල්ල රජදරුවෝ ගිහින් අහනවා ස්වාමීනි අපි ශාස්ත්‍රූන් වහන්සේගේ චිතකයට ගිනි දැල්වන්න උත්සාහ කරාට ඒක කරගන්න බෑ. ස්වාමීනි හේතුව මොකද්ද? එතකොට අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වදාලා වාසිට්ඨේනි ඔබේ අදහස වෙන එකක් දේවතාවුන්ගේ අදහස වෙනත් එකක්. මෙතන රැස් වෙලා ඉන්න දෙවිවරුන්ගේ අදහස වෙන එකක් කිව්වා. එතකොට පිරිස අහනවා ස්වාමීනි දෙවියන්ගේ අදහස මොකක්ද? වාසිට්ඨේනි දෙවියන්ගේ අදහස මෙයයි. අපගේ මහා කස්සප මහරහත් මුනිදුන් 500ක් පමණ වූ මහත් සංඝයා සමග මේ පාවා නුවර සිට කුසිනාරාවට පැමිණෙන දීර්ඝ මාර්ගයේ දැන් වැඩම කරනවා. යම්තාක් අපගේ මහා කස්සප මහරහත් මුනිදුන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වන්දනා නොකරද්ද ඒ තාක් භාග්‍යතුන් වහන්සේගේ චිතකයේ ගිනි නොදැල්වේවා කියන අදහසයි දෙවිවරුන්ට තියෙන්නේ. මේක බුදුරජාන් වහන්සේත් කරපු අදිෂ්ඨානයක්. දෙවිවරුත් ඒටම කැමති වුණා. එතකොට අර වාසිට්ඨ පිරිස මල්ල රජදරුවෝ කියනවා ස්වාමීනි එසේනම් දෙවියන්ගේ අදහසම ඉටු වේවා. ඉතින් අපගේ මහා කස්සප මහරහත් මුනිදුන් 500ක් මහා සංඝ පිරිස පිරිවරාගෙන භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී දේහය වැඩ සිටින ඒ ස්ථානයට වැඩම කළා. ඒ වැඩම කරන මොහොතේ රන්දිනේ තැන්පත්ව තිබුණු ඒ ශ්‍රී දේහය සම්බුදු රජුන්ගේ ශ්‍රී දේහය දැක ගන්න නැහැ. ඒ සම්පූර්ණයෙන්ම සුවඳ දරවලින් චිතකේ කරවලා වහලා මහා කස්සප මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් මේ චිතකය 3 වතාවක් ප්‍රදක්ෂිනා කළා. ගෞරව ප්‍රශස්තව වන්දනා කළා. ඒ වන්දනා කරලා මහා කස්සප මහරහතන් වහන්සේ මේ චිතකයේ දෙස බලාගෙන හිතනවා මේ දිසාවේ මාගේ ශාස්ත්‍රූන් වහන්සේගේ උතුම් සිරිපා කමල් යුග පිහිටා ඇති කියලා හිතලා ඒ දෙසට ගිහිල්ලා බුදුරජාන් වහන්සේගේ සිරිපා පද්ම මම වඳිමි.
ඒ හිතින් මහා කස්සප මහරහතන් වහන්සේ චිතකයේ ළඟ වන්දනා කරනකොට ආශ්චර්යයි අద్භූතයි. අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල් යුග ඒ මුළු ශ්‍රී දේහයම පින්වතුනේ එරදිහකින් එළියට පැමිණුණා. මහා කස්සප මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේගේ සිරිපා යුග අල්ලලා වන්දනාමාන කරන්නට අවකාශය සැලසුණා. අනිකුත් භික්ෂූන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේව බොහෝම ගෞරවයෙන් වන්දනා කරගත්තා. ඒ වන්දනාවෙන් පස්සේ තමයි මහා කස්සප මහරහතන් වහන්සේත් භික්ෂූ පිරිසත් සම්පූර්ණයෙන් වන්දනාමාන කරලා උපහාර දක්වලා අවසන් වෙනකොට ඒ සැනින්ම ඒ මොහොතේම මේ චිතකය තෙමීම ගිනි ඇවිලුණා. ඒට කිසිවෙක් ගිනි ඇවිලුවේ නැහැ. මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවේ මේ කාරණේ සඳහන් වෙනවා. ඒට දෙවිවරු ගිනි දැල්ලුවෙත් නැහැ, මිනිසයෝ ගිනි දැල්ලුවෙත් නැහැ. මහා කස්සප මහරහතන් වහන්සේ වන්දනාමාන කරලා අවසන් වෙනකොට චිතකයට ඉබේම ගිනි දැල්ලුණා. ඉතින් ඒ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී දේහේ ආදාහන කටයුතු සිද්ධ වුණේ. ඊට පස්සේ පින්වතුනේ සර්වඥ ධාතු බෙදීම් ආදී මේ සියලු කටයුතු සිද්ධ වුණා. මේ හැම කටයුත්තකදී අපේ මහා කස්සප මහරහතන් වහන්සේ මූලිකත්වය අරගත්තා. හැබැයි විශේෂය මහා කස්සප මහරහතන් වහන්සේ මේ සියලු කටයුතු සිද්ධ වෙන අතරේ තමන් වහන්සේගේ හද මණ්ඩලයේ දරාගෙන හිටියා ශාසන බර. ඒ ශාසන බර කියලා කියන්නේ කුමක්ද පින්වතුනේ? භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පානකොට අපේ ආනන්ද මහතෙරුන් වහන්සේට වදාලා, ආනන්දය ඔබට හිතෙන්න පුළුවන් අදින් පසු අහෝ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා. අපට දැන් ශාස්ත්‍රුන් වහන්සේ නැත. අපට දැන් අතීතයට ගියපු ශාස්ත්‍රවරයෙකුගේ ධර්මයක් තිබෙන්නේ කියා. ආනන්දේ එසේ නොසිතිය යුත්තේය. ආනන්දේ මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලද්දේද, මා විසින් යම් විනයක් පනවන ලද්දේද, ඒ ධර්ම විනය අදින්පටු ඔබට ශාස්ත්‍රු වන්නේය. එහෙමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය තමයි භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවන් වැඩීමෙන් පස්සේ අපට ශාස්ත්‍රු. ආන්ගේ ධර්ම විනය රැක ගැනීම කියන එක තමයි ශාසන බර. බුදුරජුන්ගේ පිරිසුදු බුද්ධ භාෂිතය ආරක්ෂා කිරීම, ඒ තමයි සසුන් බර. ඒ ශාසන බර මේ බුද්ධ ශාසනය මුලින්ම දරාගත්තේ අපේ මහා කස්සප මහරහතන් වහන්සේ. ඒ දරාගන්ට හේතුකාරක වුණේ අර සුභද්‍ර භික්ෂුවගේ පාපී වචනේ. මහා කස්සප මහරහතන් වහන්සේ සියලු කටයුතු සිද්ධ වෙන්න 3 මාසයක් කල් ඇරියා. 3 මාසයකට පස්සේ අජාසත් මහරජුරුවත් එක්ක සියලු කටයුතු සම්පාදනය කරගෙන මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රමුඛ කීනාශ්‍රවයන් වහන්සේලා උතුම් මහරහතන් වහන්සේලා 500 නමක් සමග වේභාර පර්වත පාමුල සප්ත පරණී ගුහා ద్వාරයේදී පළමුවෙනි ධර්ම සංගීතය සිද්ධ වුණා. ඒ ධර්ම සංගායනාව සම්පූර්ණයෙන්ම සිද්ධ වුණේ මහා කස්සප මහරහතන් වහන්සේ නිසා. මහා කස්සප මහරහතන් වහන්සේ පින්වතුනි මේ පළවෙනි ධර්ම සංගායනාව සිදුකොට මෙයයි බුද්ධ වචනය, මෙයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය, මෙයයි භාග්‍යතුන් වහන්සේගේ විනය පැනවීම කියලා ඊතා පිරිසිදුව සංගායනා නොකළා නම් මේ වෙනකොට අපිට මේ බුද්ධ ශාසනය මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසායි ශාසන බහරදාරී කියලා කියන්නේ මහා කස්සප මහරහතන් වහන්සේට. කෙලෙහි ගුණ සිහි කරන අපි නිරන්තරයෙන් වන්දනාමාන කරන්න ඕන මුනිවරයා මහා කස්සප මහරහතන් වහන්සේ. මොකද මේ මහරහතන් වහන්සේ නිසා තමයි අද අපිට පිනක් කුසලයක් කරගන්න මේ බණපදයක් ඉතුරුලා තියෙන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේ එදා ඒ සංගායනාව නොකළා නම් දෙවෙනි ධර්ම සංගායනාවක් සිද්ධ වෙන්නේ නැහැ. දෙවෙනි ධර්ම සංගායනාවත් එක් මේ පිරිසුදු බුද්ධ වචනය ආරක්ෂා වෙන්නේ නැහැ.
එහෙමනම් අර සුභද්‍ර වගේ එක එක භික්ෂූන් තම තමන්ට ඕන මති මතාන්තර දාලා මේක විකෘති කරනවා. මේ බුද්ධ වචනේ පිරිසිදු අපිට ආරක්ෂා වෙන්නේ. හැබැයි මහා කස්සප මහරහතන් වහන්සේ පුරා මාස 7ක් තිස්සේ 509ක් රහතන් වහන්සේලාත් එක්ක ධර්මයේ සංගායනා කළා. මහ පොළොව කම්පිත වෙලා ගියා. ධර්ම සංගායනාවෙන් ප්‍රීතියටපත් වුණා වගේ. ඉතින් ඒ සියලු කටයුතු සිද්ධ වුණේ අපේ මහා කස්සප මහරහත් මුනිදුන් නිසා. මහා කස්සප මහරහතන් වහන්සේ පින්වතුනි ওই විදිහට ශාසන චිරස්ථිතිය වෙනුවෙන් සම්පූර්ණයෙන් කටයුතු කළත් මේ බුදු සසුනේ ශාසන බාරධාරී භික්ෂුව වුණත් උන්වහන්සේ පුදුම නිර්හංකාරී. ඊළඟට පුදුමාකාර අනුකම්පාවක් මහා කස්සප මහරහතන් වහන්සේගේ ජීවිතේ පුරාවටම තිබුණා. ඇත්තටම අනුකම්පාව දෝරේ ගලන ජීවිතයක්. මහා කස්සප මහරහතන් වහන්සේ කියන්නේ අනුකම්පාවෙන් පිරිච්ච ජීවිතයක්. ඒක තේරෙනවා මහා කස්සප මහරහතන් වහන්සේ නිතර නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඒ නිරෝධ සමාපත්තියට සමවදින්න හේතුව පින්වතුනි යම් රහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒ සමාපatti සුවයෙන් නැගිටලා දින 7කට පස්සේ වළඳන පළවෙනි දානේ යම් කෙනෙක් පූජා කරගත්තොත් ඒ කෙනාට ඒ දාණය ගොඩාක් මහත්ඵල වෙනවා. ඔය කාරණේ මූලික කරගෙනයි මහා කස්සප මහරහතන් වහන්සේ නිතර නිරෝධ සමාපත්තියට සම්වදින්නේ. සමාපatti සෝයෙන් නැගිටලා දුප්පතෙක් හොයාගෙන යනවා. දුප්පතුන්ට මුනිවරයෙක් වුණා මහා කස්සප මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ජීවිතය ගත්තාම පිප්පලී ගුහා ద్వාරයෙන් පිණ්ඩපාතේ පිණිස එළියට වඩින හැම මොහොතකම අහසේ දෙවිවරු පිරෙනවා. දෙවිවරු පිරিলা දිව්‍ය භෝජන පූජා කරන්න ලැහැත් වෙනවා. මහා කස්සප මහරහතන් වහන්සේ හැමදාම දෙවියන්ගේ ඒ භෝජන පූජාවට මේ අකමැති වෙනවා, ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ දුප්පතෙක් හොයාගෙන, අසරණෙක් හොයාගෙන වැඩම කරනවා. මේ දින 7කට පස්සේ ගන්න භෝජනේ නොවේ. දවස් 7ක් දානේ වළඳන්නේ නැතුව ඉඳලා ගන්න භෝජනේ නොවේ කියලා උන්වහන්සේ පෝෂණීය ආහාර හෙව්වේ නැහැ. ප්‍රණීත දෙයක් හෙව්වේ නැහැ. දානේ පූජා කරන කෙනාට රැස් වෙන පින ගැනයි උන්වහන්සේ කල්පනා කළේ. දැන් එක අවස්ථාවක් තියෙනවා මහා කස්සප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්වැදිලා දින 7කට පස්සේ ඔන්න සමාපatti සුවේ නැගිට්ටා. නැගිටලා තමන් වහන්සේගේ නුවණින් බැලුවා අද කාටද මම පිහිට වෙන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේට පේනවා දුප්පත් වයසට ගියපු අම්මා කෙනෙක්. ඒ අම්මට තමන්ගේ කියලා කවුරුත් නැහැ දැන්. ඒ අම්මා ඔහේ මේ වෙන මිනිස්සෙකුගේ නිවසක මේ පිළිකන්නට වැටිලා ඒ පිළිකන්නේ තියෙන යාන්තම් අටවගත්ත මේ පැල් කොටයක ඒ අම්මා දුකසේ ඉන්නවා. අර නිවෙසේ ඉන්න මිනිස්සු යම් පමණක් ගුණවත් ඒ මිනිස්සු ඒ අම්මට ඉන්න අවසරය දීලා තිබුණා. ඊළඟට මේ මිනිස්සු හදන මොනවා හරි දෙයකින් පොඩ්ඩක් ඒ අම්මට කුස පුරව ගන්න දෙනවා. දැන් එදා මේ මිනිස්සු භික්ෂු සංඝයාට දානේ පූජා කරන අදහසින් උදේම දානේ සකස් කරලා බත උයද්දී ඒ බතේ බත් කැඳ එක ඒ බතේ බත් කැඳ එකක් සකස් වෙනවනේ. මේ කැඳ එක අර අම්මට දීලා. රස්නේ පිටම මේ අම්මට මේක දුන්නේ. ඒ අම්මා ඉතින් රස්නේ පිටට මේක වළඳන්න බැරි නිසා මේක අනුභව කරන්න බැරි නිසා ඒක නිවෙන්න කියලා ඒ අම්මා පැත්තකින් තියලා තිබුණා. මහා කස්සප මහරහතන් වහන්සේ දකිනවා අද මේ අම්මගේ ආයුෂ ඉවරයි. මේ අම්මා මිය පරලෝ ගිහිල්ලා යන්නේ දුක්ඛිත තැනක. හොඳ තැනකට යන්න පිනක් මේ අම්මට නැහැ. මහා කස්සප මහරහතන් වහන්සේ කල්පනා කළා ඒ පින මේ අම්මට උපද්දලා දෙන්න ඕන. උන්වහන්සේ වැඩම කළා ඒ අම්මව හොයාගෙන. එතකොට අර නිවසේ මිනිස්සු Taman සකස් කරලා තිබුණ දානේ
මහා කස්සප මහරහතන් වහන්සේට පූජා කරන්න ලැහැත්ති වුණා. මහා කස්සප මහරහතන් වහන්සේ අත වැහුවා. එපා කිව්වා. අර අම්මා දිහාම බලාගෙන ඉන්නවා. ඒ අම්මා කල්පනා කළා මේ උත්තමයන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මගෙන් දෙයක්. ඉතින් මං ළඟ තියෙන්නේ අර නිවිච්චි හීතල වෙච්චි කැඳේක. කමක් නෑ මං ඒක පූජා කරනවා. ඒ අම්මා මේ කැඳේක අරගෙන ඇවිල්ලා මහා කස්සප මහරහතන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. රහතන් වහන්සේ එතනම වැඩ ඉඳලා ඒ දානේ වැළඳුවා. දානේ වළඳලා ඉවරනකොට මේ අම්මා බලාගෙන ඉන්නවා. මට හරි සතුටුයි. මහා කස්සප මහරහතන් වහන්සේ අම්මගේ සතුට වැඩි වෙන්න මෙහෙම ඇහුවා. අම්මා දන්නවාද අම්මා කවුද කියලා? එතකොට මේ අම්මා කියනවා අනේ ස්වාමීනි මට එහෙමටය කියලා මා ගැන විශේෂ දැනුමක් නැහැ කිව්වා. මහා කස්සප මහරහතන් වහන්සේ කියනවා අම්මා මීට ආත්ම භාව දෙකකට කලින් අම්මා මගේ අම්මා වෙලා හිටියා. මේක කිව්වහම අර අම්මට පුදුම ප්‍රීතියක් ඇති වුණා. අපේ මෙච්චර උත්තමයෙකුට මං අම්මා වෙලා හිටියද? මේ වගේ උතුම් කෙනෙකුට මාත් අම්මා වුණාද? අනේ සාදු සාදු කියලා මේ අම්මා වන්දනා කළා. එදා මේ අම්මා කලුරිය කරනවා. මේ අම්මා කාලක්‍රියා කරනකොට සක්දිවිඳු බලාගෙන ඉන්නවා. මහා කස්සප මහරහතන් වහන්සේට කැඳ එකක් පූජා කරපු කෙනා මිය ගියා. මේ මිය ගියපු කෙනා දැන් කොහෙද ගියේ? සක්දිවිඳු හොයනවා. සක්දිවිඳු හොයාගන්න බෑ මේ මිය ගියපු කෙනා ගියපු තැනක්. මහා කස්සප මහරහතන් වහන්සේ ළඟටම ඇවිල්ලා ඇහුවා අනේ ස්වාමීනි ඔබ වහන්සේට කැඳ එකක් පූජා කරපු අර ස්ත්‍රිය අද කාලක්‍රියා කළා. මම බැලුවා ඇය මිය ගිහිල්ලා කොහෙද ගියේ කියලා. ස්වාමීනි ඇය ගියපු අතක් මට හොයාගන්න බෑනේ. මහා කස්සප මහරහතන් වහන්සේ වදාලා සක්දිවිඳුනි ඇය ගියපු තැන ඔබට හොයන්න බෑ. ඔබට දකින්න බැරි තැනකට ඇය ගියා. ඇය මේ වෙනකොට නිම්මාන රතියේ ඉපදිලා දිව්‍ය සැපයෙන් සතුටු වෙනවා කියලා මහා කස්සප මහරහතන් වහන්සේ වදාළේ. ඉතින් ඒ විදිහට පින්වතුනි කියන්න ගත්තොත් මහා කස්සප මහරහතන් වහන්සේ අනුකම්පාව දක්වපු සුගතිය රැකවරණ පිණිස අවකාශ සලසා දීපු අය කෙලවරක් නැහැ. බොහෝ දෙනෙකුට සිත සැදුවා. ඉතින් ඔහොම අපේ මහා කස්සප මහරහත් මුනිදුන්ගේ ආයුෂය ගෙවි ගියා. පිළිවෙලින් උන්වහන්සේට වයස අවුරුදු 120ක්ම වුණා. දවසක් උන්වහන්සේ තමන් වහන්සේ ගැනම විමසනවා තමන් වහන්සේගේ ආයුෂය කොහොමද කියලා. දැන් ඒ ගෙවි ගිහිල්ලා. පිරිනුවම් පාන්නට කල් පැමිණිලා. උන්වහන්සේ ශාසන භාරධාරී භික්ෂුව විදිහට මේ වෙද්දි ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සිද්ධ කරන්න ඕන ඔක්කොම දේවල් කරලා අවසන්. ඉතින් උන්වහන්සේ තීරණය කළා ඒ නිසා මට තව දුරටත් කළ යුතු යමක් නැහැ. මා මේ බුදුසසුන මුණ ගැසීම නිසා මා උදෙසාත් සියල්ල කරගත්තා. ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් යම් කටයුතු සිද්ධ විය යුතු නම් ඒවත් නොපිරිහෙලා ඉටු කළා. මං එහෙනම් අද හවසම පිරිනුවම් පානවා. පිරිනුවම් පාන දවසේත් මේ දුතාංගධාරී භික්ෂූන් අතර අග්‍ර භික්ෂුව වයස අවුරුදු 120ක් පිරිනුවම් පාන දවසෙත් උදෑසන පිණ්ඩපාතේ වැඩම කළානේ. හරි පුදුම සහගතයි පින්වතුනි ඒ ජීවිත නම් ඇත්තෙම අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු සංගරුවනයි මේ. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යනකොට සිහි කරගන්න ඕනේ මේ උත්තමයන් වහන්සේලාව. බලන්නේ ජීවිතවල අසිරිය ගුණයෙන් පිරී පවතින හැටි මහා ගුණ දරාගෙන මහා තෙද මහා බල තියෙද්දී හරි නිර්හංකාරව වැඩ ඉන්නේ හැටි නිහතමානී බවෙන් බබලන හැටි නිහතමානී මාණික්ක රත්නමේ ඇතෙම ගුණ වර්ණනා කළ කෙලවරක් කරන්න බැරි තරම් ඒ උත්තමයන් වහන්සේලාගේ ගුණ
අපේ මහා කස්සප මහරහතන් වහන්සේ එදා පිණ්ඩපාතේ වැඩම කරලා උන්වහන්සේ විහාරයට වැඩමකොට භික්ෂූන්ට මේ සියල්ලම දැනුවත් කළා. ආශ්මතුනි අද හවස් කාලේ වෙනකොට මම පිරිනොම් පානවා. එතකොට භික්ෂූන් වහන්සේලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ කොහිද පිරිනොම් පාන්න තීරණය කළේ? කිව්වා ආශ්මතුනි මා පිරිනොම් පාන්න තීරණය කළේ කොක්කුට සම්පාත කියන පර්වත ත්‍රිත්වය මැද. පර්වත 3ක් තිබුණා. ඒ පර්වත 3 මැද්දේ තිබුණා යම් ඉඩක්. ඒ පර්වත 3 මැද්දේ මහා කස්සප මහරහතන් වහන්සේ පිරිනොම් පාන්න තීරණය කළා. ඒ කාලේ ඒට කිව්වේ කුක්කුට සම්පාත. පර්වත 3ක්. එක තැන පිහිටලා තිබුණු පර්වත 3ක් විදිහටයි ඒක තිබුණේ. එතකොට ඒ කුක්කුට සම්පාත පර්වතයට පින්වතුනි මේ කාලේ වෙනකොට කුක්කුට පාද කියලා කියනවා. ඊළඟට ගුරු පාද කියලා කියනවා. ගුරු පා කියලා කියනවා. ඉතින් මේ නොයෙක් නම් වලින් හඳුන්වන්නේ ඒ කුක්කුට සම්පාත කියන පර්වත තිබුණු තැන. ඒ කාලේ ඒ ප්‍රකට වෙලා තිබුණේ කුක්කුට සම්පාත කියන පර්වත ත්‍රිත්වයක් විදිහට. මහා කස්සප මහරහතන් වහන්සේ එහි පිරිනොම් පාන්නට කල්පනා කළේ. ඉතින් භික්ෂුන් වහන්සේලා මෙය අනිත් සියලු භික්ෂූන්ට දැනුවත් කළා. ඒ ප්‍රදේශයේ වාසය කරන මිනිස්සුත් මේක දැනගත්තා. මිනිස්සු දැනගන්නකොට භූමස්ත දෙවිවරු දැනගත්තා. දෙවියන්ගෙන් ඉහළ දෙවිවරුන්ට ගියා බ්‍රහ්ම ලෝකෙට ගියා. සියලු දෙනා මේ පණිවිඩය දැනගත්තා. අද හවස් කාලේ වෙනකොට මේ සසුනේ ශාසන බහරධාරී දුතාංග ගුණ දරාගෙන වැඩ හිටපු මහා සිල් දෙද ඇති මහා අනුකම්පාවෙන් පිරුණු මහා කස්සප රහත් මුනිදුන් පිරිනිවෙනවා කියන පණිවිඩය හැමතැනම පැතිරුණා. මහා කස්සප මහරහතන් වහන්සේ විශේෂයෙන් කල්පනා කළා තමන් වහන්සේම වැඩම කරලා සිහිපත් කළ යුතු කෙනෙක් ඉන්නවා. ඒ කවුද? අජාසත් මහරජුරුවෝ. මේ බුද්ධ ශාසනය කියන එක නම් හරීම පුදුම සහගත එකක් පින්වතුනි. බිම්බිසාර මහරජුරුවෝ ඝාතනය කරපු කෙනා නෙමේ අජාසත් රජුරුවෝ. බිම්බිසාර රජුරුවෝ ඝාතනය කරපු ආනන්තරීය පාප කර්මය කරගත්ත ඒකාන්ත කොට කල්පයක් නිරේ පැසීම පිණිස යන්න ඉන්න කෙනා මේ. හැබැයි මහා කස්සප මහරහතන් වහන්සේ ශාසන චිරස්ථිතියට කටයුතු කරද්දී අපේ අජාසත් රජුරුවෝ ගොඩාක් ඒ වෙනුවෙන් කැප වුණා. ඒ කෘතගුණය සිහි කරලා මහා කස්සප මහරහතන් වහන්සේ පාගමනින්ම වැඩම කළා අජාසත් රජුරුවන්ගේ රජමාලිගාවට. මේ වැඩම කරන වෙලාව සාමාන්‍යයෙන් දහවල් කාලේ. අජාසත් රජුරුවත් මේ වෙද්දි වයසයි. ඒ නිසා රජුරුවෝ සාමාන්‍යයෙන් දවල්ට ආහාර අනුභව කරාට පස්සේ යම් වෙලාවක් නිදා ගන්නවා. විවේක ගන්න වෙලාව. රජුරුවෝ විවේක ගන්න වෙලාවේ සේවක පිරිස දන්නවා රජුරුවන්ට කිසිම පණිවිඩයක් අරගෙන යන්න සුදුසු වෙලාව නෙමෙයි. ඒ රජුට විවේක අවශ්‍ය වෙලාව. මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කරලා ඇහුවා මේ රජතුමා කොහෙද කියලා. කිව්වා ස්වාමීනි රජුරුවෝ මේ වෙලාවේ විවේක ගන්න වෙලාව. මහා කස්සප මහරහතන් වහන්සේ කියනවා එසේනම් අපේ මහරජුරුවෝ යම් මොහොතක අවදි වුණාද ඒ වෙලාවේ මෙන්න මේ කාරණේ සිහිපත් කරන්ට. මහරජතුමනි අපගේ මහා කස්සප රහත් මුනිදුන් කුක්කුට සම්පාත පර්වතය මැද්දේ පිරිනිවන් පානවා අද හවස් කාලේ. ඒ පණිවිඩය මතක් කරන්න කිව්වා. එහෙම සිහිපත් කළා උන්වහන්සේ වැඩම කළා. කෙලින්ම වැඩම කළේ පින්වතුනි කුක්කුට සම්පාත කියන ඒ පර්වත ත්‍රිත්වයේ තියෙන දෙසට. ඉතින් මේ පණිවිඩය දැනගත්ත ගමන් රාජපුරුෂෝ ඉක්මනින් ලැහැත්ති කළා කියනවා බෙහෙත් ඖෂධ ඔරු. ඒ බෙහෙත් ඖෂධ ඔරු ලැහැත්ති කරේ අජාසත් රජුරවන්ට මේ පණිවිඩය කියපු ගමන් රජුරවන්ට දරා ගන්න බැරුව යනවා. රජුරවන්ව සුවපත් කරගන්න ඕන. අපේ රජුරවන්ට අනතුරක් වෙන්න එපා කියලා මේ පණිවිඩය කියන්න පෙරම රාජපුරුෂයෝ එකතු වෙලා ලැහැත්ති කරගත්ත කියනවා බෙහෙත් ඔරු.
ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේ මේ කුක්කුට සම්පාත පර්වත පෙදෙසට වඩිනකොට පින්වතුනේ එතෙන්ට මිනිස්සුත් එකතු වෙලා මහා භික්ෂු සංඝයාත් එකතු වෙලා අහස් ගැබේ දෙවියන් බඹුන් එකතු වෙලා මේ සියලු පිරිස් මැද මේ ගෞතම සාසනයේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ ශාසන බහාරධාරී උත්තමයන් වහන්සේ අපේ මහා කස්සප මහරහතන් වහන්සේ අහසට පැන නැගුණා. අහසට පැන නැගිලා අහසේ සිට උන්වහන්සේ දහම් කතාව සිදු කළා. මහා පෙළහර සහිතව බණ කිව්වා. ඒ දහම් කතාව අවසන් කළේ මේන්න මේ ගාථා වලින්. යාවතා බුද්ධ කෙත්තම්හි ඨපයිत्वा මහා මුනිං දුතගුණේ විසිට්ඨෝහං සදිසෝ මේන විජ්ජති. මහා මුනිවරයාණන් වූ බුදු සමිඳුන්ගේ සකල විද බුද්ධ ක්ෂේත්‍රය තුල උන්වහන්සේ හැරුණුකොට ඒ දුතාංග දරා ගන්නට ඉන්නේ මං විතරයි. ඒ දුතාංග තුල මම ශ්‍රේෂ්ඨත්වයටපත් වුණා. පරිචින්නෝ මයා සත්තා කතං බුද්දස්ස සාසනං ඕහිතෝ ගරුකෝ භාරෝ නත්තිදානි පුනම්භවෝ. මාත් බුදු සමිඳුන්ව ඊතා ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලස් බර පැත්තකින් තිබ්බා. මට ආයෙත් පුනර්භවයක් නැහැ. මේ තමයි මහා කස්සප මහරහතන් වහන්සේ දහම් කතාව අවසන් කරපු ගාථා. මේ ගාථා අවසන් කොට උන්වහන්සේ පිරිනිවෙන්ට අදිෂ්ඨාන කළා. පර්වත තුන මැදයට වැඩම කරලා උන්වහන්සේ හිතනවා මම දැන් පිරිනිවන් පෑම පිණිස සැතපෙන්න ඕන. ඒ සැතපෙන්න ඕන කියලා හිතනකොටම දෙවිවරු විසින් එහි සැතපෙන්න සුදුසු යහනාවක් සකස් කළා. ඒ යහනේ මහා කස්සප මහරහත් මුනිදුන් සැතපුණා. ඒ සැතපීලා මහා කස්සප මහරහතන් වහන්සේ විශේෂ අදිෂ්ඨාන කීපයක් කළා. ඒ අදිෂ්ඨාන තමයි පින්වතුනි මාගේ පිරිනිවීමෙන් පස්සේ මේ පර්වතයේ ත්‍රිත්වය මාගේ සිරුරට කිසිදු හානියක් නොවන පරිද්දෙන් එකිනෙකට එක් වී තනි පර්වතයක්සේ පිහිටාවා. එසේ එක් වූ පර්වතයෝ යලි අජාසත් මහරජු මාගේ දේහය වන්දනා කර ගැනීමට පැමිණෙද්දී විවර වේවා. රජුගේ පුද සත්කාරයෙන් පසු යලිත් මේ පර්වතයෝ එක් වේවා. යම්තාක් මේ බුදුසසුන නිම වී මෛත්‍රී බුදුසසුන පහළ වේද මෛත්‍රී බුදුරජ මෙහි වැඩම කරද්ද ඒ තාක්ම එලෙසම පිහිටාවා. ඒ තාක් දෙවිවරු විසින් පුදනා මේ මල් පර නොවේවා. දෙවිවරු විසින් දල්වන ලද මේ පහන් ආලෝක නොනිවේවා. මාගේ දේහයට කිසිදු අන්ත්‍රාවක් නොවේවා. බුදුරජුන් වැඩම කළ කල්හි තථාගත ගෞතම බුදුරජුන්ගේ පාංශකූල චීවරය ඒ මෛත්‍රී බුදුරජුන්ට ලබා දීමෙන් පස්සේ මාගේ සිරුර තෙමේම ඇවලී ආදාහනය සිදු වේවා. ඒ තමයි අදිෂ්ඨානේ. ඉතින් මේවා පින්වතුනේ ඒ රහතන් වහන්සේගේ ආශ්චර්යය. මොකද මේ බුද්ධ ශාසනයේ වැඩ හිටපු ආශ්චර්යජනක ශ්‍රාවක රත්නයන් අතරේ මහා කස්සප මහරහතන් වහන්සේ ඊටාම අద్භූත ජීවිතයක් තිබුණ කෙනෙක්. ඒ නිසාම සංගීතකාරක රහතන් වහන්සේලා මේ ගාථා එකතු වෙන්නේ නැති බොහෝ දුරට දෙවෙනි ධර්ම සංගායනාවේදී වගේ සංගීතකාරක මහරහතන් වහන්සේලා මහා කස්සප මහරහතන් වහන්සේ ගැන මෙන්න මේ විදිහේ ගාථා කිව්වා. මේ කාශ්‍යප භික්ෂුව තුලත් අප්‍රමාණ ගුණ තියෙනවා. සිවුරු වලට කුටි වලට දානෙට ඇලෙන්නේ නැහැ. වතුරේ වැඩිලා වතුරේ නොතැවරී පිපිලා සුවඳ හමන ලස්සන නිල් මහනෙල් මලක් වගේ. සියලු භවයෙන්ම ඒ උතුම් භික්ෂුව නිදහස් වෙලා ඉන්නේ. ඒ මහා මුනිවරයාට සතිපට්ඨානේ නම් බෙල්ලක් තියෙනවා. ශ්‍රද්ධාව නම් දෑතක් තියෙනවා.
ප්‍රඥාව නම් හිසක් තියෙනවා. ඒ මහා නුවණැති කෙනා හැමතිස්සෙම ඉන්නේ නිවී ගිය හිතකින්. ඉතින් ඒ සංගීතකාරක අරහත් මුනිවරු පැවසූ ගාථා. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේ ඔය අදිෂ්ඨානයන් සිදු කරලා එදා කුක්කුට සම්පාත කියන ඒ පර්වත ත්‍රිත්වයේ මැද පිරිනිවන් වැඩියා. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදි සියල්ලම සිද්ධ වුණා. අජාසත් රජුරුවත් කරුණ දැනගෙන එහි පැමිණිලා උන්වහන්සේට සත්කාර දක්වනවා. ඒ මොහොතේ අදිෂ්ඨානයේ පරිදි ආයමත් වතාවක් ඒ පර්වත විවර වුණා. හැබැයි අජාසත් රජුරුව අවසාන උපහාර දක්වලා ඉවර වෙච්ච ගමන් ඒ පර්වත සියල්ලම යලි එකතු වුණා. ඉතින් මේ ගැන දරා ගන්න මහා කස්සප මහරහතන් වහන්සේගේ ආශ්චර්යයක් විදිහට අద్භූත දෙයක් විදිහට ඒ මහා කස්සප මහරහතන් වහන්සේගේ මේ අසිරිය ගැන මේ විස්තරේ සඳහන් වෙන්නේ පින්වතුනේ සම්පීඩිත මහා නිදාන කියන ධර්ම ග්‍රන්ථයේ මහා කස්සපත්තේර පරිනිබ්බාන කතා මෙන්න මේ කොටසේ. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේ ඒ පිරිනොම් පාපු සිදුවීම සිද්ධ වෙච්ච විදිහත් එක්ක අනෙක් රහතන් වහන්සේලාගේ වගේ නෙවෙයි මහා කස්සප මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නැහැ. ඇයි තාම නිරුපද්‍රිතව කුක්කුට සම්පාද එහෙම නැත්නම් කුක්කුට පාද එහෙම නැත්නම් ගුරුපා එහෙම නැත්නම් ගුරුපාද මේ පර්වතයේ අදට නිරුපද්‍රිතව ඒ දේහේ වැඩ ඉන්නවා. ඒ දේහේ යම් දවසක සම්පූර්ණයෙන්ම මේ ආදාහණයටපත් වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඒ බුදුරජාණන් වහන්සේට සිවුර ලබා දීමෙන් පස්සේ ඒ සිවුර ලබා දෙන්නේ පින්වතුනි මහා කස්සප මහරහතන් වහන්සේ මේ කරපු අදිෂ්ඨානයේ පරිදි ඒක එරදියක්. ඒ කියන්නේ මේ වෙනකොට රහතන් වහන්සේ පිරිනොම් පාලා ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එරදියකින්. දැන් අපේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනොම් පාලත් රුවන්වැලිසෑයේ බුදුරුව මෙවුනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ රුව මැවීම කියලා කියන්නේ එරදියක්. ඒ වගේ මහා කස්සප මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කරපු පරිදි මෙහිදී සිද්ධ වෙන්නේත් එරදියක්. එරදියෙන් තමයි සුගති චීවරය ලබා දෙන්නේ. එරදියෙන්ම ඒ දේහයේ දෙවි යාවි. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේ වෙනුවෙන් අපිට අද සිත් පහදාගෙන වන්දනා කරන්න එකම එක ධාතුන් වහන්සේ නමක්. එකම ධාතුන් වහන්සේ නමක් ඉතිරි වුණා. ඒක සිද්ධ වුණේ මහා කස්සප මහරහතන් වහන්සේ ජීවත් වෙලා වැඩ ඉද්දී උන්වහන්සේගේ එක් දළදාවක් එක් දන්ත ධාතුන් වහන්සේ නමක් ශිෂ්‍ය පරම්පරාවට ලැබුණා. ඒ ශිෂ්‍ය පරපුරෙන් වන්දනාමාන කරගෙන ඇවිල්ලා එය ලංකා භූමියට ලැබිලා මේ වෙනකොට ගලපාත රජමහා විහාරයේ ඒ සෑරජානන් වහන්සේ තුල ඒ මහා කස්සප රහත් මුනිදුන්ගේ දළදා වහන්සේ වැඩ ඉන්නවා අපිට වන්දනා කරගන්න. ඊළඟට දඹදිව වන්දනාවේ යනකොට පින්වතුන්ලාට අවකාශ සැලසුණොත් ඉතින් ආයේ කොයි කාලයක අපිට වන්දනාමාන කරන්න ලැබෙයිද දන්නේ. නමුත් සිහි කරගෙන හරි වන්දනා කරන්න ගුරුපාද කන්ද. එහි තමයි මහා කස්සප මහරහත් මුනිදුන්ගේ උතුම් ශ්‍රී දේහයේ වැඩ ඉන්නේ. ඉතින් ඒ ආශ්චර්යයෙන් පිරුණු මහා කස්සප මහරහත් මුනිදුන්ට අපගේ নমස්කාරය වේවා. යෝදායාදෝ බුද්ධ සිට්ඨස්ස විසිට්ඨෝ දුත ගුණේ මුනි උපසන්තෝ උපරතෝ පන්ත සේනාසනෝ විදු තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං වන්දාමි පරිනිබ්බුත මහා කස්සපං. බුදුරජුන්ගේ උතුම් දායාදය වූ යම් මහරහත් උතුමෙක් අග්‍රවී සීල දුත ගුණෙන් සංසිඳී නිකෙලෙස් වී දුරත වන අරණි වැඩහිඳ
දෙව් මිනිස්නට සැපත සැදුවේද ඒ විතරාගී සමාහිත ඉඳුරන් නැති පිරිනිවන් වැඩි අපගේ මහා කස්සප රහත් මුනිදුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු. ඒ මහා කස්සප මහරහත් මුනිදුන් මේ සම්බුද්ධ ශාසනයේ වැඩ හිටපු උතුම් රහතන් වහන්සේලා නිවී සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාව තුළින් අප රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ සියලු දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා කියන අදහසින් දෙවියන්ට පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානය සිද්ධ කරන පින්වතුන්ලා මූලිකව බලාපොරොත්තු වෙන්නේ 2021 අප්‍රේල් මාසේ 16 වන දින හුණුමුල්ල මෙත්සිසිල මහමෙවුනා භාවනා අසපේ පුණ්‍ය කටයුත්තක නියැලෙමින් සිටියේදී හදිසි අනතුරක් හේතුවෙන් මේ පරිලෝ යන්ට යෙදුණු අසපේ තාවතින්ස යාත්‍රා සංවිධානයේ ලේකම් විදිහට කටයුතු කරපු පින්වත් අමිල සංජීව බාලසූරිය පුතණුවන්ට මේ සියලු පින්පෙත් අනුමෝදන් කරන්න. ඉතින් ඒ මිය පරලෝ ගියපු අමිල සංජීව බාලසූරිය මහත්මයාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දායකත්වයේ දරන මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයාගේ නමින් මිය පරලෝ ගිය ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අප හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන් පින් අනුමෝදන්ව පරලොව වශයෙන් සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ සියලු පින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම ශාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වතුනි මේ උතුම් ධර්ම දේශනා මාලාව සිද්ධ කරද්දී විශේෂයෙන් මේ මහා කස්සප මහරහතන් වහන්සේගේ චරිතාපදානය ගැන අපි කරුණු කාරණා දහම් පොත් වලින් හොයනකොට අපිට බොහෝ උපකාර වුණා. අපේ පින්වත් ගයාන් චානක විදානපතිරණ මහත්මයාගේ මහා කස්සප මහරහතන් වහන්සේ කියන ඒ ග්‍රන්ථය. ඒ වගේම මේ වැඩසටහන් මාලාවේ අපි රහතන් වහන්සේලා ගැන ධර්ම දේශනා කරනකොට ඒ සඳහා කරුණු කාරණා එකතු කරගන්න බොහෝ උපකාරී වුණා ඒ දහම් පොත්. ඉතින් එතුමාට ගයාන් චානක විදානපතිරණ මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙලා එතුමාට නිදුක් නිරෝග සුවය සැලසේවා. චිර ජීවන සම්පන්නිය සැලසේවා. තවදුරටත් කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ශාසනික කටයුතු සිද්ධ කරන්න එතුමාට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානය සිද්ධ කරන මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. එතුමාගේ ව්‍යාපාර කටයුතු ආදී මේ සියල්ල දිනෙන් දින දියුණුවටම පත් වෙත්වා. සුජීවත්ව සිටින පින්වත් කේ.ජී. කරුණාවති මෑණියන්ට ප්‍රියංකා දිලානි රුවන් පතිරණ මනුජ ආදිත්‍ය වික්‍රමාරච්චි පුතුණුවන්ට මදීෂා ආදිත්‍ය වික්‍රමාරච්චි පුතුණුවන්ට නන්දා මනම්පේරි මෑණියන්ට ආර්.පී. ගුණවර්ධන පියාණන් යන මේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් සුපින්නතුල්ලා සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට ගෞතම සාසනයේ සුවසේම ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.